පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨානමේතං භික්ඛවේ අනවකාසෝ යං දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංච සංකාරං නිච්ඡතෝ උපගච්ඡේය නේතං තානං විජ්ජති තානං චකෝ භික්ඛවේ විජ්ජති යං පුතුග්ජනෝ පුද්ගලෝ කිංච සංකාරං නිච්ඡතෝ උපගච්ඡේය තානං නේතං විජ්ජති इति ආරාධිතව මම ස්ථානයේ රැස් වුණා වූ පවුලේ මව්පියන් දූ දරුවන් එවැගේම සමීප හිතතුන් ආදී කොට ඇති ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න ප්‍රිය කරන සදහවර පින්වත්නි පෞද්ගලිකව මට තිබෙනවා ජීවන ගමනක් ජීවිතය තුළ වසර 65ක් පැනලා ආපු ජීවන ගමනක් තියෙනවා පෞද්ගලිකව මට තිබෙනවා පැවිද්ද තුල ආවා වූ වසර 40ක අවබෝධය තුල ගමනක් මේ තුල ආපහු හැරි බැලුවම පාරම්පරික බෞද්ධයෙක් වශයෙන් දරුවෙක් වශයෙන් මම හිටපු තැන සහ පැවිද්දේ ආරම්භයේදී මා හිටපු තැනත් අද මා ඉන්න තැනත් අතර විශාල පරතරයක් පරස්පරයක් තියෙනවා මම මේ පරතරයේ පරස්පරය නම් කරනු ලබන්නේ අනාබෝධය සහ අවබෝධය අතර පරස්පරය කියලා මේ ගමන ත්‍රිපිටක සූත්‍ර දේශනා ආශ්‍රයෙන්
නැත්නම් මගේ ජීවිතයේ උදාහරණාශ්‍රයෙන් පැහැදිලි කරනවා. තථාගතයන් වහන්සේ සොකී ජීවිතය තුළ ගිහි ජීවිතය, පැවිදි ජීවිතය, විවාහ ජීවිතය, එහෙමත් නැත්නම් අනිකුත් ජීවිත, ඒ වගේම පරිසරයේ තිබිච්ච දේවල් උදාහරණට අරගෙන ඕනතරම් ධර්ම දේශනා කරලා තියෙනවා. ඉන් පිටත්තර මොකක්වත්ම තිබිලා නැහැ. හැම දෙයක්ම උපමා වශයෙන් අරන් තිබෙන්නේ. ඒ වගේ අපටත් පුළුවන්කම තිබෙනවා ඔබට යම් කිසි කරුණු පැහැදිලි කිරීමක් කරන්න ඒ ඔස්සේ අරන් යන්න. අර උපමාවක් වශයෙන් තමයි මම දකින්නේ බුදුරජාණන් වහන්සේ නන්ද කුමරු අතින් අල්ලාගෙන මේ සුරංගනන් පෙන්වන්න එක්කගා කියන කතාව සැබෑ සිද්ධියකට වඩා මම දකින්නේ ඔය මාර්ගය පෙන්වීමක් කියන අර්ථය ඇතුළත්ය කියලයි. මෙහිදී මම කැමතියි ඔබට විශේෂ වචන දෙකක් විතර හඳුන්වා දෙන්න. ත්‍රිපිටකයේ සඳහන් මේ ගමන යාමට අවශ්‍ය කරුණු තුනක් තිබෙනවා විශේෂයෙන්. පළවෙනි එකට කියනවා සුතමේ පඤ්ඤා කියලා. දෙවෙනි එකට කියනවා චින්තාමේ පඤ්ඤා කියලා. තුන්වෙනි එකට කියනවා භාවනාමේ පඤ්ඤා කියලා. කොහොමද මේ සුතමේ පඤ්ඤා කියලා කියන්නේ කියන එක පළමුව තේරුම් ගන්න ඕන. මා දකිනවා බුදුරජාණන් වහන්සේ වදාළ දේවල් සවන් දී තේරුම් ගැනීම තුළ අද දක්වා එන විට මේ සුතමේ ප්‍රඥාවෙන් පහළ වැටිච්ච සමාජයක් තමයි තිබෙන්නේ. උන්වහන්සේ වදාළ දේම තේරෙන්න ඕන සුතමේ පඤ්ඤාව සඳහා. නමුත් වර්තමාන සමාජයේ අසුරු කිරීමෙන් මා දකින්නේ කෙනෙක් පැහැදිලි කරන දේ නෙවෙයි කෙනෙක් තේරුම් ගන්නෙ වෙනත් දෙයක්. එතකොට ඒක අර සුතමේ ප්‍රඥාවේ තියෙන දුර්වලකමක්. ඒ නිසා මම ඒක මෙහෙම කියන්න කැමතියි. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නකෝ. මම කියනවා වචනයක් හන්දි නැත්තම් සන්දි කියලා. දැන් මේක මම කිව්ව අර්ථය මොකද්ද දන්නේ නැහැ සමාජය. වාහන රථ හතරවන පොලිස් නිලධාරියෙක් එහෙම කල්පනා කරાવી නගරේ ඉන්න මේ හතරමං හන්දි වලට තමයි මේ ස්වාමීන් වහන්සේ හන්දි කිව්වේ කියලා. භාෂා විසරදෙක් එහෙම කල්පනා කළොත් පූර්වස්තර පරස්තර ආදී කොට ඇති ලෝප සංදි ගැනයි මේ ස්වාමීන් වහන්සේ කිව්වේ කියලා හිතයි. එහෙම නැත්නම් වෙදමහත් මේක හිතුවත් කල්පනා කරයි මේ ශරීරයේ කැඩෙන වෙනුම් තියෙන හන්දි ගැනයි මේ කිව්වයි කියලා. අන්න බලන්න මම කියන වචනේ අනිත් අය පරිවර්තනය කරගනු ලබන්නේ Tamanගේ තියෙන දක්ෂතාවන්ට හැකියාවන්ට අනුව. එතකොට මා කියන දේම තේරුම් ගන්න නම් සුතමේ ප්‍රඥාව තියෙන්න ඕන. වර්තමාන සමාජයේ දේශකින් වහන්සේලා යම් යම් දේවල් දේශනා කරනවා සවන් දෙනවා. ආපහු ප්‍රතිඋත්තර දෙන ආකාර දැක්කහම සුතමේ ප්‍රඥාවෙන් ඉතා දුර්වලයි කියලා මට තේරෙනවා. ඒ නිසා පුරුදු වෙන්න ඕන නැවත නැවතත් අහලා හරි තථාගතයන් වහන්සේ වදාළ දෙහිම අර්ථ අපි තේරුම් ගන්න. දැන් මම මේක මුලින් යම් වචනයක් කියලා අග දක්වා ගෙනත් පෙන්වන්නම් ඔබට බුදුන් වහන්සේ වදාළ දේ කොතරම් සුතමේ ප්‍රඥාවෙන් තොරව වැරදි ලෙස භාවිතා කරලා තියෙනවද ගැඹුරු අර්ථය කොතනද කියලා. ඒ වටා තමයි මේ ධර්ම දේශනාව ගොනු වෙනු ලබන්නේ. එතකොට ඇහුවයින් පස්සේ තවත් වැඩක් තියෙනවා. මේ මොහොතෙත් මේ චින්තාමය ප්‍රඥාව කෙනෙකුට ඇති වෙනවා. ඒ වගේම නිවසට ගිහින් කල්පනා කරමින් ඉන්නකොටත් හිතලා යම් යම් දේවල් පැහැදිලි වීමක් සිද්ධ වෙනවා. මම සරල උදාහරණයක් කියන්නම්. වසර 40කට පෙර සිදු වුණු සිද්ධියක් මේ කියන්නේ. මේ ධර්මයේ පිළිබඳව මට කියලා දුන්න යම්කිසි කෙනෙක් නිකන් වචනයක් කිව්වා. මොකද්ද කිව්වේ? මේ ඔක්කොම සිතනේ කියලා කිව්වා. වචනේ ඇහුණ ඇරුණාම මොනවත්ම තේරුනේ නැහැ. අස ඇහුවා විතරයි එතකොට. දැන් මේක මතකයේ තියෙනවා මගේ. ඔය ලෝකේ හිටපු චින්තකයින් දෙදෙනෙක් කියපු වැදගත් කරුණු දෙකක් ඔය වගේ මගේ මතකයේ තිබිලා මම ඔය ඔස්සේ හොයාන ගිහින් තියෙනවා ඇත්ත හොයන කල්ම. ඇත්ත වෙන කල්ම. මේ කතාවේ ඇත්ත වෙනතුරුම. මුලින් කියප එක තේරෙන්නේ නැහැ. ඇත්ත වෙනතුරු හොයලා තියෙනවා. මේක තේරුණ හැටි මම කියන්නම්. මම හිතන්නේ 81 රාත්‍රියේ දවසක් මට යම්කිසි සිත පිළිබඳ ඉවක් පැටලලා තිබුණා. සිතේ අරමුණු නැත්නම් වදයක් නැහැ නේද කියන තේරුම වැටහිලා තිබුණා. මම ඒ නිසා උත්සාහ කරනවා තනි තැනකට වෙලා ඉඳගෙන සිතට අරමුණු වෙන්නේ නැතුව ඉන්න වෙනත් අරමුණක් අරගෙන. මේක මගේ මුල් දේශනාවල තියෙනවා අහපු අයට මතක් වෙයි. මම උත්සාහ කරන්නේ මා හිටියේ පුංචි කාමරයක ඇඳක් උඩ
මේ ඇඳේ වාඩි වෙලා ඉඳගෙන භාවනා ඉරියව්වෙන් බිත්තිය දිහා බලන් ඉන්නවා. ඒක මේ වගේ සෞම්‍ය ලෙස සකස් කරපු එකක් නෙමෙයි සාමාන්‍යයෙන් වැලිමැටි බදාමෙන් සකස් කළ හුණු ගාපු එකක් වෙන්නේ නැති පොඩි කුටියක් කියලා කතා කරන මට්ටමේ එකක්. දැන් මේකේ තියෙනවා සිදුරක්. මේ සිදුර දෙස මම බලන් ඉන්නවා. ඒක මම දන්නවා දැන් මගේ අරමුණ තියෙන්න ඕන සිදුර දෙස කියලා. ඒ සිදුරනේ මට පේන්න ඕන. ඒ සිදුර අරමුණේ තියෙන තාක්කල් අනිත් අරමුණ වලට එන්න බෑ කියන එක මම දන්නවා. අර මේ පේන්නේ සිතට එන දේ කියන කාරණාව මට පැහැදිලි වුණ දවස මම මේ කියන්නේ. සෑම දිනමත් මේක පැහැදිලි කරගන්න ඕන. මේ සදහම් ඉදිරියට යන ගමනට හරිම වටිනා දෙයක් මේක. ටිකක් වෙලා බලන් ඉන්නකොට මට පේනවා මේක බෑවුමක් සහිත පල්ලමක්, පාරක්. පුළුල් පාරක්. තවත් ටිකක් වෙලා බලන් ඉන්නකොට පේනවා පාරේ පුංචි කාර් වාහන එනවා. දැන් මම බිත්තියේ සිදුර දිහා බලන් ඉන්නේ. ඒක බිත්තියේ සිදුර දිහා මට ප්‍රිය නැති නිසා මට හොරෙන් මගේ සිත ගියේ එක තමයි සිතට ආපු පාර තමයි බිත්තියේ සිදුරේ පෙනුනේ. සිතට පහළ වුණ කාර්යකයේ සිතුවිල්ල තමයි බිත්තියේ පෙනුනේ. ඒක සිතට ආවේ නැත්තම් බිත්තියේ පෙනෙන්නේ නැහැ. ඕක තමයි දවල්ට සිද්ධ වෙන්නේ. ඕක තමයි හිනනුත් සිදු වෙන්නේ කියන කාරණාව පැහැදිලි වුණාම හරි වටිනවා ජීවිතේකට. හිත හදාගන්න. අපි කීවට බාහිර දේවල් පේනවායි කියලා ඒක සම්මතයට ඇත්තක්. අම්මා පේනවා තාත්තා පේනවා කියන ඇත්තක් බාහිරයට. නමුත් ආර්ය සත්‍යදී මේ පේනවා කියලා කියන එකේ තේරුම තමන් හදාගත්ත සිතුවිල්ල පහළ වී ඊට අදාළ එකතු කරගත්ත වටිනාකම් අගයන් එකතු වෙනවා. ටිකක් වෙලා යනකොට වර්තමාන එකත් පේන්න පුළුවන් සිතුවිල්ලක් පහළ වෙනවා. සිතුවිල්ලක් පහළ නොවි රූපයක් පෙනෙන්නේ නැහැ. සිතුවිල්ලක් පහළ නොවි ශබ්දයක් ඇහෙන්නේ නැහැ. මොනම අරමුණක්වත් දැනෙන්නේ නැහැ සිතුවිල්ලක් පහළ නොවි. මේක පිළිගන්න ඕන නම් පිළිගන්න ඕන මම කියන නිසා හෝ බුදුරජාණන් වහන්සේ වදාළ නිසා නෙමෙයි ඔබට ඇත්ත නම් පිළිගන්න. අන්න ඒක ඇත්ත සිද්ධිය. ඉතින් අන්න ඒ වගේ මම මේ කියන්න ආවේ Tamanට යම්කිසි කරුණක් පිළිබඳව පැහැදිලි වෙන්න ඕන. සුතමේ ඥානේ තව ටිකක් එහාට යනකොට තමයි ඒක දේශකින් වහන්සේ කියපු දෙයටම ගැලපෙන්නේ. දැන් ඔය සුතමේ ඥානය සම්බන්ධයෙන් මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ බුදුන් වහන්සේ හෝ ඒවා පිළිබඳ තේරුම් ගත්ත කෙනෙක් දේශනා කරනකොට සවන් දීලා ඒ ඇත්ත තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනයි කියන්නේ. ඒකෝ මේ පිළිබඳ තේරුම් ගත්ත කෙනෙක් වෙන්නත් ඕන. එයා කියන දේම අපි තේරුම් ගන්න ඕන. දැන් මම උදාහරණයෙන් පෙන්නුවා මම කියන වචනේ ඔබ කොහොම පරිවර්තනය කරගන්නේද දන්නේ නැහැ කියලා. මේක ධර්මස්සවණේදී හරිම ගැටලුවක් වෙලා තිබෙනවා. යම් යම් වචන අපි කියනකොට ඔවුනොවුන් පාසල් අධ්‍යාපනයෙන්, ඔවුනොවුන් දහම් පාසල් අධ්‍යාපනයෙන්, ඔවුනොවුන් නැත්නම් වෙනත් සරල ධර්ම දේශනා සවන් දීම තුළින් එකතු කරගත්ත අදහස තමයි හිතට ගන්නෙ. ඒකට අපි කියන එක තේරුම් ගන්න විශාල බාධාවක් වෙනවා. එනම් මේ වර්තමාන සමාජයේ පවතින සුතමය ප්‍රඥාවකින් තොරව, චින්තාමය ප්‍රඥාවකින් තොරව යන භාවනාවක් තියෙනවා. එතකොට මුල් පියවර දෙක නැතුව අග පියවරට යන්න බෑනේ. ඒ නිසා අර ඇත්ත තමයි කියන වචනෙන් Tamanට මේ කියන කාරණාව Taman තුලින් ඇත්ත බව තේරෙන්න ඕන. එහෙනම් අපි මේ කරුණ හොයාගනිමින් ඉදිරියට යමු. මම මෙහෙමයි මූලිකත්වයේ සඳහන් කරන්නේ. මේ සමාජය ආගමික මට්ටමින් බෞද්ධ සහ අන්‍ය ආගම් මට්ටමින් කිසියම් සම්මතයකට එළඹිලා තියෙනවා පව්පින් කියලා. පින් කියන්නේ නැති වුණාට පාපය කියලා කතා කරන හරි වැරදි කියන වචන දෙකට කතා කරන ප්‍රතිපදා සමාජයේ තිබෙනවා. එතන ප්‍රතිපදා ආගමික උගන්වලා තිබුණාට ඕනෑම ආගමිකයෙක් ඒ ප්‍රතිපදාවේ ඉන්නත් පුළුවන්. ඒ ආගම තුලම ඒක නැති අය ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ පාපේ එපා කියලා තිබුණාට පාපේ කරන පිරිස ඉඳීවි. අන්‍ය ආගම්වලත් ඉඳීවි, බෞද්ධින් අතරත් ඉඳීවි. ඒක අද නෙමෙයි බුදුන් වහන්සේ පහළ වුණත් එබඳු පුද්ගලයෝ ඒ දෘෂ්ටි අතහරගත්තේ නැහැ, තේරුම් ගත්තේ නැතුව උන්ට විපාක හිමි වෙවි. අදටත් එහෙම සමාජයක් ඉන්නවා. අපි මේ පිළිබඳව හිතරිදවා ගන්න අවශ්‍ය නැහැ. උන් ගොඩ ගන්නම බෑ සවන් දෙන්නේ නැත්නම්. මොකද සුතමේ ප්‍රඥාව නැත්නම් ගොඩ එන්න බෑ. අනතුරු අපි පාරම්පරිකව ලැබුණා වූ දැනුම මුල් කොටගෙන මව්පියන්ගෙන් මීට වඩා පුංචි පියවරක් ඉදිරියට තබනවා. පව පින දෙකක්. පව දුක් විපාකයි, පින යහපත විපාක හම්බ වෙනවා. එතකොට Taman අවබෝධ කරගත්ත මට්ටමින් මේ පවෙන් ඉවත් වී පිනෙන් ජීවත් වෙන්නට කල්පනා කරනවා. එතකොට එහිදිත් තිබෙනවා පින කියලා යම් මට්ටමක් කළාට ඒ පුද්ගලයා ලබන විපාකයේ සමාන වෙන්නේ නැති රහසක්. ඒකට හේතුව
මේ යහපත් ක්‍රියාවේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් පවතිනා වූ පරාර්ථකාමීත්වය සහ ආත්මාර්ථකාමීත්වය. ඒක තමයි ප්‍රතිඵල වෙනස් කරන්නේ. මේ සම්බන්ධයෙන් ලස්සන වචන දෙකක් මම සමාජයට කියලා තිබෙනවා. දැන් ඔය ත්‍රිපිටකය තුල තියෙනවා තේමාවක්. ඒකට කියන්නේ පරත්තං පටිපජ්ජත, කරන වැඩක් අන් අයගේ යහපත සඳහා කරන්න කියලා සිංහලට පරිවර්තනය කළ හැකියි. එතකොට මේ අන් අයගේ යහපත සඳහා කරන වැඩේදී ඒයින් ලබන්නා වූ ප්‍රයෝජනෙ දිහා බලලා අපි අවිහිංසක සතුටු වෙනවා. අපට ආදායම් බදු සාහනයක් ඕනෙත් නැහැ, කාගෙන්වත් ප්‍රශංසාවක් ඕනෙත් නැහැ, පත්තරේ වාර්තාවක් වටින්න ඕනෙත් නැහැ. අපි කරපු දේ සතුටු වෙන්න පුළුවන්. ඒයින් අපේ උදව්ව ලැබූ පුද්ගලයා ලබන සහනය දැකලා. එතකොට ඒ පරිත්‍යාගය ලබන්න දුන්න නෙමෙයි. ඒක දුන්නම ලැබෙනවා කියන වචනට අයිති. නමුත් කර්ම විපාක න්‍යාය සමාජයේ විග්‍රහ කරනකොට බුදුසමය තුළ දුන් දෙයකට නැත්නම් විපාක ලැබෙනවායි කියලා එකක් අපි ඉගෙන ගන්නවා. අන්න එතකොට මේ පෘථග්ජන මිනිසා Tamanඩ ඕන පැත්තට මේක අරන් යනවා. ඔහු ඊට පස්සේ පරත්තම් පටිපජ්ජත වෙනුවට ඒ කියන්නේ අන් අයගේ යහපත සඳහා කාලය ධනෙසය කැපකිරීමේ යහපත් චේතනාව වෙනුවට දුන්නම ලැබෙන නිසා ලබන්න දෙනවා. ලබන්න දීමේදී අර ලබන පුද්ගලයා කෙරෙහි දයාවක් අනුකම්පාවක් සිල්වත්කම බැලීම මොකක්වත් නැහැ. Tamanට ලැබෙන හිඳයි දෙන්නේ. එතකොට පින ආත්මාර්ථකාමී වුණා. මේ වර්තමාන සමාජයේ වෙලා තියෙන එක දෙයක්. අන්න ඒ වගේ බුදු සමයටත් වෙලා තියෙන දේ තමයි පෘථග්ජන සමාජයේ Tamanට ඕන තැනට බුදුදහම ඇදගෙන ගිහින් පල්ලෙහාට බස්සලා තියෙන්නේ. බුදුදහම බුදුරජාණන් වහන්සේ මිනිසාගේ ලෝකෝත්තර සැනසීම ජීවිතය තුළ දා ගැනීම සඳහා දේශනා කළා වූ ධර්ම මාර්ගයක්. ප්‍රායෝගික ධර්ම මාර්ගයක්. නමුත් මාඋපන් සමාජයේ සමහර විට මේවන විටත් මේ ධර්ම මාර්ගයේ වෙනුවට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා නැත්නම් ශාරීරික පාරිභෝගික උද්දේශික වස්තු වැඳුම් පිදුම් කරන තැනටපත් කරගෙන එය පින් සිදු කරගන්න මාර්ගයක්. බුදුන් දහම් සංගුණ පුදන මාර්ගයක් බවට පත් වෙලා. එතකොට ඒක අර බුදුන් වහන්සේ වදාලා ධර්මයේ ඔස්සේ අනේක ප්‍රතිපත්ති පූජාව බුදුන් දහම් සංගුණ පුද්ගලයේ වශයෙන් කරන් පුදන එක ආමිස පූජාව බවට පත් වෙලා. ඒක පහලට හදන්න හරි ලේසි. නොතේරෙන පුද්ගලයෙකුට තව එහාටත් පහලට හදන්න පුළුවන්. මේ කලක් තිස්සේ මේ සද්ධර්මයේ නොයැටීම තුළ නොයැටෙන පුද්ගලයන් විසින් බාලකලාව බුද්ධ ආගමකට අපි අහු වෙලා ඉන්නේ. අගේ අඩු කලාව බුද්ධ ආගමකට. බුද්ධ ධර්මයේ වෙනුවට අගේ අඩු කලාව අර අනිකුත් ආගම් වල පවතිනා වූ ඇදහිලි සංඛ්‍යාත ඇදහිලි තියෙනවනේ. අදහනවා. එහෙම නැත්නම් ඉල්ලනවා, යාඥා කරනවා. අපිට මේ දේවල් ලබා දෙන්නයි කියලා. ඉතින් අපේ අයත් ගින් බලන්නකෝ ඉල්ලන්නේ නැද්ද කියලා බෝධි පූජාවලදී ශ්‍රී මහා බෝධින් වහන්සේ ගාව මේ දේවල් මට ලැබේවා මේවා දුර වේවායි කියලා. ධර්මයේ සරණින් දුර වෙන්න ඕන දේවල් දුර වෙනවා, ධර්මයේ සරණ ගන්න ලැබෙන්න ඕන දේවල් ලැබෙනවා. හැමෝම ඒක ධර්මයේ සරණින් යාඥාවෙන් නෙමෙයි. තථාගතයන් වහන්සේ වදාරනවා ආයාචනා හේතුවා පත්තනං හේතුවා කියලා. ආයාචනා කිරීමෙන් හෝ ප්‍රාර්ථනා කිරීමෙන් යමක් ලැබෙන්නේ නැහැ කියලා. ඊට අදාළ කාර්යය කරන්න ඕනයි කියලා. සරල උදාහරණයකුත් තියෙනවා. කිකිලියක් බිත්තර ටිකක් දාලා දින කීපයක් තිස්සේ එක මුල්ලකින් තියලා පැත්තකට වෙලා ප්‍රාර්ථනා කරනවලු. අනේ මට මේ බිත්තර වලින් හරි ලස්සන තටු තියෙන පැටවු ටිකක් ලැබේවා. මහණෙනි ඒක වෙන්න පුළුවන් නේද? ස්වාමිනේ ඒක වෙන්න බෑ. ඇයි? ඒ කිකිලිය යහපත් පැටව බිහි කරන්න අවශ්‍ය කාර්යය කළේ නැහැ. යහපත් පැටව බිහි කරන්න නම් මොකද කරන්නේ? සති 3ක් තිස්සේ මව වශයෙන් උණුසුම සපයන්න ඕන. එතකොට ප්‍රාර්ථනයක් නෙමෙයි අදාළ කාර්යය කරපුවම ලස්සන පැටව හම්බ වෙනවා. අදාළ කාර්යය කරන්න තු පැත්තකට වෙලා ප්‍රාර්ථනා කළාට පිටර කුණු වෙන එක නෙවෙන්නේ. අනේ වගේ බුදු සමය තුළ මේ අනුගමනීය ප්‍රතිපදාවක් තුළ හිමි කරගන්න පුළුවන් උත්තරීතර සැනසීමක් තියෙන්නේ. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. තේරෙන කෙනාට. තේරුම් ගත්තේ නැතුව මොකද කරන්නේ? මේක බාල කරනවා. බුදු සමය බාල කරනවා. බාල කරලා Taman ඕන තැනට ඇදගෙන යනවා. මගේ උදාහරණයක් තිබෙනවා. මගේ පියා ළමා කාලේ කරපු වැඩක් මම දැකලා තියෙනවා. ඔහු ගොවියෙක් වශයෙන් ඔහුට රබර් වත්තක් තිබුණා. මේ රබර් කිරි කපලා ගෙනත් ඒවා මුදවන විදිහක් තියෙනවා. කඩෙන් අරන් යන ඇසිඩ් කියන වර්ගය දාන්න බෑ සැරයි. නමුත් වතුර කලවම් කරලා මේකේ සැර බාල කරනවා. එතකොට ඇඹුල් රසක් විතරයි කිරි මිදෙනවා. දිවේ ගෑවුනත් පිච්චෙන්නේ නැහැ. ඒක ඇසිඩ් තමයි නමුත් සැර බාල කරලා. ඒ බාල කරපු දෙන් වැඩේ ගන්න පුළුවන්. නමුත් මේ බුදුදහමේ අගේ බාල කරොත් එහෙම වැඩේ වෙන්නේ නැහැ. බුදුදහමේ වදන් වල අර්ථය බාල කළොත් බුදුදහමින් පෙන්වන මාර්ගයට යන්න බෑ.
අර ඇසිඩ් බාල කළා වගේ නෙමෙයි මේක. මම දකින්නේ වර්තමාන සමාජයේ බුදුන් වහන්සේ වදාළ වදන් වල අර්ථය උන්වහන්සේ වදාළ අර්ථයට වඩා ඊටා පහළට ගෙනාවා වූ වැරදි සහගත සරල අර්ථයක් තුළ තමයි බොහෝ දෙනා උච්චාරණය කරන්නේ, බොහෝ දෙනා තේරුම් ගන්නේ, බොහෝ දෙනා භාවිතා කරන්නේ. මේ වරද ඇත්ත බව තේරුම් අරගෙන වැරදි හදන්ට ඔබට සුතමේ ඥානය තියෙන්න ඕන. ඔය ඇතැම්හු අපි සම්බන්ධයෙන් කියන දෙයක් තමයි අපි හිතුවක්කාර ලෙස ත්‍රිපිටකයේ අදහස් වෙනස් කරනවායි කියන එක. මට මේකට දෙන්න උත්තරයක් තියෙනවා. මම හිතුවක්කාර ලෙස වෙනස් කරන්නේ නැහැ. මම වෙනස් කරනවා නම් වෙනස් කරන්නේ පැවිද්දේ උපසම්පදාවේ වසර 32ක් ඉඳලා ඒ පිළිබඳ සුදුසුකමක් ලබාගත් කෙනෙක් වශයෙන් පාලිය සංසන්දනය කරලා හරියක තේරුම් ගැනීම තුළ. නමුත් ඔවුන් කල්පනා කරන්නේ අවුරුදු 7-800ක් තිස්සේ මේක වැරදිලා තියෙන්නේ දැන් හරි ගස්සන්නයි තියෙන්නේ කියලා. තියෙන එක හරි වරද්දනවා කියන එකට වඩා ප්‍රතිඵල නැති උනේ වැරදි නිසායි අපිට දැන් කරන්න ඕන වැරද්ද හදන එකයි. ඒක ඇත්තද කියලා තේරුම් ගන්න ඕන අපි පැහැදිලි කරන අර්ථයන් අනුව ගත් කල තේරුම් තමයි හැම කෙනෙක්ම. ඒ නිසා ඒ චෝදනාව වැරදි. අපි කරන්නේ අපට තේරෙන කාරණයට අනුව බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් බුදුන් කෙරෙහි අසීමිත ගෞරවයකින් මිනිස් සමාජයේ යහපත සඳහා මේ නිර්දි කර ගැනීම කරන්නේ. ඒ පිළිබඳ සාසනික සම්ප්‍රදාය තුළ සුදුසුකම් ලබ් අය වශයෙන් අපි මේක කරන්නේ. ආවට ගියාට හෝ අද ඊයේ පැවිදි වෙලා කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ පැහැදිලි කරන කරුණු ඔප්පු කරන්න සූත්‍ර දේශනා පාඨ උපමා වශයෙන් සාක්ෂි වශයෙන් අරන් පෙන්නනවා. එතකොට පිළිගන්න ඕනනේ. ඉතින් මෙන්න මේ කාරණා ඔස්සේ යන විට අපිට දැන් අදාළ වෙන තැනට එන්න වෙනවා. ඒ අදාළ තැන තමයි මේ බුදු සමයෙන් පෙන්නන ප්‍රායෝගික ප්‍රතිපදාව තුළ නිවන සිතක් ඇති කර ගැනීම සඳහා ඔය කොයියම් හෝ පැත්තක සුතමේ ඥානයක් තුළින් ඒ දේශනා කරන අහන්න ලැබෙන දේවල් ඔස්සේ තමයි ඉදිරියට යන්න ඕන. මේ අහන්න ලැබෙන දේවල් පිළිබඳව කීපයක් මතක් කරන්න කැමති මූලික මාර්ගෝපදේශයන් වශයෙන් ඒ හැමදේම දැනගන්න අවශ්‍ය නැහැ. එකකින් දැනගන්න ඕන. දැන් තථාගත බුදු පියාණන් වහන්සේට එකම දේ කියන්න වුණා නම් ඒක ටික දවසක් යනකොට නීරස වෙනවා. ඒ නිසා උන්වහන්සේ ලෝවේ අනිකුත් ආගම් වල තියෙන වදන් උදව් කරගෙන ලෝකේ තියෙන සියලුම දේවල් වල සිදුවීම වලාකුළ වහින හැටි, පායන හැටි, ගංගා ගලන හැටි, හිඳෙන හැටි, එහෙමත් නැත්නම් යුද්ධ කරන හැටි, දිනන හැටි, පරදින හැටි, ගවයෙක් ගවයින් ටිකක් ගවපල්ලෙක් ගඟෙන් එතර කරන හැටි, එතර කරගන්න බැරුව ගඟ පහළට යන හැටි, මේ සිදුවීම්නේ. මේ සියල්ල තුලින් උන්වහන්සේ ශාසනික සම්ප්‍රදාය මිනිසාගේ සිත කෙලසෙන හැටි සහ ඒන් නිදහස් වෙන හැටි දේශනා කරන්න උපමා ගලපලා තිබෙනවා. ඒක අර කිසිවක්ම අර කතා රාජකතා චෝර කතා නෙවෙයි අප පිළිබඳව ලක්වන උදාහරණ. මේක තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීමේදී මා මුලින් මතක් කරන්නම් ඔබට වදන් කීපයක්. මෙන්න මේවා එකක් දැනගත්තම ඇති. ඔබට මේ සැබෑ බෞද්ධකමටපත් වෙලා පියෙක් වශයෙන්, මවෙක් වශයෙන්, නැත්තම් දරුවන් වශයෙන්, නැත්තම් ඥාතිහිත මිත්‍රාදීන් වශයෙන් සාමයෙන්, සමගියෙන්, සමාදානයෙන්, සතුටින් පිරුණ ජීවිතයක් ගත කරන්නට මේ එක දෙයක් දැනගත්තම ඇති. මම මේකට කියන්නේ අර මේ ඒ කාලේ දැඩි බෞද්ධයෙක් කියලා කිව්වා වූ ගායකයෙක් කියපු පදයක් තිබෙනවා, ගී පදයක්. මේ විඳින්න දුන් ජීවිතේ අරන් විඳවන්නද මේ භවය පුරයි කියලා. මා ඒක නම වෙනස් කරන්න මෙහෙමයි. ඔව් ඇත්තටම මිනිසුන් මේ හැම දෙයක්ම විඳින්න තමයි කරන්නේ. විඳින්න කරන්න ගිහින් විඳවන්න වෙන්නේ ධර්මයේ තේරෙන්නේ නැති නිසා කියන එක තේරුම් ගන්න. ඕක ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඔක්කොටම හරි තේරුම් ගත්තේ නැතුව විඳින්න ගියොත් අන්තිමට විඳවන්න වෙනවා. අපි බලමු මේ වචන මොනවද කියලා. එකකට මම නමක් තියෙනවා ත්‍රිලක්ෂණය කියලා. තව එකකට මම නමක් තියෙනවා ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් චතුරාර්ය සත්‍ය කියලා. තව එකකට නමක් තියෙනවා මම පටිච්චසමුප්පාදේ සහ එහි නිරෝධය දැකීම කියලා. තව එකකට නමක් තියෙනවා සතර සතිපට්ඨානය කියලා. තව එකකට කියනවා කර්ම රැස් කිරීමේ කර්ම සහ කර්මක්ෂය කිරීමේ කර්ම කියලා. තව එකකට කියනවා මරණ සතිය වැඩිම කියලා. තව එකකට කියනවා ප්‍රමාදේ සහ අප්‍රමාදේ කියලා. ඔය ඕනෑම එකක් දහම් පෙළක්. මේ හැම එකින්ම මගේ මෑත උදාහරණය තමයි ශ්‍රී පාදස්ථානෙට ඉස්සර පාරවල් 7ක් 8ක් තිබුණයි කියනවා පාගමනින් යන්න. කොහෙන් ගොඩ වුණත්මත් හමු වෙන්නේ ශ්‍රී පාදස්ථානේ මළුව. නැත්තම් ශ්‍රී පාදේ මොන පාරෙන් ගියත්. අනිත් වගේ මේ පෙන්වන මේ ත්‍රිලක්ෂණයේ තත්සත්ත්‍ය වැනි ඕනෑම පාරක් ඔස්සේ ළඟා වෙන්නට පුළුවන් මේ කියන සුන්දර සැනසීමට. එකකින් හරියට දැනගන්න ඕන. දැන් මේ එකක් පැහැදිලි කරන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. බලන්න අර මාත්‍රිකාව කුමක්ද කියලා. ඔය අංගුත්තර නිකාය නම් වූ ධර්ම ග්‍රන්ථයේහි ඒකක නිපාතේ කියන එකේදී බුදුන් වහන්සේ වදාරනවා
ඒක දෙනවා අට්ඨානපාලි කියලා එකක්. ඒ අට්ඨාන කියන එකේ තේරුම මේ අනවකාශ කියන එක නැත්නම් අස්ථානීය කියන අර්ථය. ඒකේ පෙන්නනවා අට්ඨානමේ තම්බික්කවේ අනවකාශෝ. අනවකාශෝ කියන්නේ අවකාශයක් නැහැ. වෙන්න බෑ. ඒක සිදු වෙන්න බැරි දෙයක්. කුමක්ද සිදු වෙන්න බැරි දෙය? යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිසියම් මේ දිට්ඨි සම්පන්න කියන එකේ තේරුම මිත්‍යා දෘෂ්ටි සම්පන්න කියන එක නෙවෙයි. ඒ දිට්ඨි සම්පන්න කියලා පෙන්වන්නේ බුදු සමයේ ස්ත්‍රී පුරුෂ ભેදෙන්තරව යමෙක් මාර්ගඵලලාභීත්වයටපත් වුණා නම් එතනින් එහාට තමයි මේ දිට්ඨි සම්පන්න කියලා කියන්නේ. දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් කිංචි සංකාරං නිච්චතෝපගච්ඡය. කිසියම් සංඛාරයක් නිත්‍ය කොට ගනීද ගන්නවද? නේතංඨානං විජ්ජති ඒකනම් වෙන්න බෑ. ඔන්න බුදුන් වහන්සේගේ දර්ශනය. දිට්ඨි සම්පන්න පුද්ගලයාට සංඛාරයන්ගේ නිත්‍ය වීම ණයට අඳුකල වගේ. පිළිගන්නෙම නැහැ. ඒ වුණාට ඨානං චකෝ භික්ඛවේ විජ්ජති. ඒ වුණාට මහණෙනි වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. යම් පෘතුග්ජනව පුද්ගලෝ අර සෝවාන් ආදී මාර්ගඵල වලට පත් වන පෘථග්ජන පුද්ගලයෙක් ඇද්ද කිසියම් සංඛාරයක් නිත්‍ය කොට ගනීද? ඒක වෙන්න පුළුවන්. දැන් මම හොඳට දකින දෙයක් තමයි මේ බාහිර වස්තුන්ගේ සිදුවීමක් නෙවෙයි මේ නිත්‍ය අනිත්‍ය කියලා කියන්නේ. ඒක පෘථග්ජනයාගේ සහ නැත්නම් අනාර්ය පුද්ගලයාගේ සහ ආර්ය පුද්ගලයාගේ අතර දැක්මේ වෙනස පරතරය. දැන් මේක තමයි මම මතක් කළේ ඔබට ළමා කාලයේ මාදුටු දේ සහ අද ධර්මයේ තුල මා දකින දේ අතර මේ පරතරය. එහෙම නැත්නම් අර සුතමේ ප්‍රඥාව නැතුව අනිත් අය කියපු දේ අහලා අපි හිටපු තැන සහ සුතමේ ප්‍රඥාව ඔස්සේ, චින්තාමේ ප්‍රඥාව ඔස්සේ, භාවනා ප්‍රඥාවට ඇදින් අපි අද නැත්නම් මම අද ඉන්න තැන. මේ පුටුව නෙමෙයි මේ පැවිදි කෙනෙක් වශයෙන් සද්ධර්මයේ තුල අවබෝධයේ ඉන්න තැන. ඉතින් ඒක මට දැන් මගේ ජීවිතයේ ගමන් මගක් නේ. ඒක අත්දැකීම් සහිතව උපමා සහිතව පැහැදිලි කරන්න පුළුවන්. ඔබටත් එයමයි උදව් උපකාර වෙන්නේ. නමුත් අපිට මේ ගමනෙන්න ගොඩක් කල් ගියා. මොකද තනිව දිවා රාත්‍රී දෙකේ වෙහෙසමින් සංසන්දනය කරමින් තනිවම කරන්න උන නිසා. ඒක 아무තු අපේ හොයා ගැනීමක් නෙවෙයි. තථාගතයන් වහන්සේ හෙළි කළ දෙය අර සුතමේ ඥානෙ නැතුව පාලිය සිංහලට පරිවර්තනය කිරීමේදී අඩු අරුතින් පැහැදිලි කරලා තිබුණ දේවල් එවෙන් අදාළ දේ වෙන්නේ නැහැ. දැන් මෙහෙම බලන්නකෝ. අපමාදෝ අමත පදම් පමාදෝ මච්චනෝ පදම්. මේක වෙන්න ඕනේ. මේ ගාථා පද දෙකේ තියෙන දේ සමාජයේ වෙන්න ඕන. මොකද්ද? පමා වුණොත් මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රමාද වුණොත් නිවනට යන්න පුළුවන් වෙනවා. අදටත් එහෙනම් ප්‍රමාදය අප්‍රමාදය දෙකේ ප්‍රමාදයෙන් මිදී අප්‍රමාදී වෙන්න පුළුවනි නම් මේක වෙන්න. නමුත් අපි දකින්නේ නැහැ වෙනවා. එහෙනම් අපි දකින ප්‍රමාදයයි අප්‍රමාදයයි වචනයක වුණාට බුදුන් වහන්සේ වදාළ එක නෙවෙයි. අපේ අර්ථය සරල වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට මේ බුදුන් වහන්සේ වදාළ අර්ථය තුලින් ගන්න පුළුවන් සැනසීම දක්වා අපි මේ අපේ දැක්ම පුළුල් කරගන්න ඕන. දැන් අපි යමු. මම ළමයෙක් දරුවෙක් වශයෙන් හිටපු තැනට යන්න. ඒක මට මෙහෙමයි පේන්නේ. කොහොමද පේන්නේ? අවමගුල් උත්සවවලට යනවා. මව්පියන් සමග වාඩි වෙලා ඉන්නවා. ස්වාමින් වහන්සේලා වැඩම කරනවා. අනිත්‍යවත සංඛාරා ගාථාව දේශනා කරනවා. මේ සියලු දේවල් අනිත්‍යයි, මේ මනසයත් නැති වුණා. ඉතින් ඕක ලෝකෙ වෙන්න තියෙන දෙයක්. දුක් වෙන්න කාරණයක් ඕකට නැහැ. කියලා අපිට මේ මිනිස්සෙකුගේ මෙයාම ජීවත් වෙලා හිටියා. දැන් මේ නැති එක තමයි අනිත්‍ය. එහෙනම් ඉතින් අපි ඉගෙන ගන්නවා. ඊට එහාට අපිට තේරෙන්නේ නැහැ. ඉතින් මේක බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය කියලා හිතියාම අපට සුතමේ ඥානෙ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ගැන කතා කරලා තියෙන්නේ කිංචි සංඛාරං, කිසියම් සංඛාරයක් සම්බන්ධයෙන්. එහෙනම් අර කතා කරන්නේ සංඛාර සම්බන්ධයෙන් නෙවෙයිනේ. එතකොට මේ සමාජයේ පවතින වෙනස් වීමක් පවතිනවා. මේක මම දකින්නේ මේ වෙනස් වීම අනියත බව. ඒක ලෝකේ තියෙන්න ඕන දෙයක්. ඒක ලෝකේ ඕනෑම මිනිස්සෙක් දකින දෙයක්. මේක තුළ මට තේරෙන්නේ නැහැ යද නිච්ඡන් දන් දුක්ඛං අනිත්‍ය නම් දුකයි කියන එක මට තේරෙන්නේ නැහැ.
වාහනයක් පළුදු වෙලා ගියොත් එහෙම ඇඳුමක් දිරා ගියොත් එහෙම Taman මහලු වුණොත් එහෙම ඒ අනිත්‍ය තුල දුක එන්න පුළුවන්. මලක් පිපෙනකොට, නිවසක් අලුතින් ගොඩ නැගෙනකොට, කෙසෙල් කණක් පැහෙනකොට ඒ සිදු වෙන්නේ වෙනස් වීම නෙමෙයිද? දරුවෙක් සුරතල් වයසේ ඉඳලා ලස්සනට හැදීගෙන එනකොට ඒ අනිත්‍ය නෙමෙයිද? එතකොට කොහොමද දුකක් තියෙන්නේ සැපනේ? හොඳ පැත්තට වෙනස් වෙනකොට අපිට මල පර වෙලා යනකොට නම් අනිත්‍ය කියයි. හැබැයි පිපෙන එක අනිත්‍ය නෙමෙයිද? ඒ වෙනස් වීම තුළ. ඒ නිසා මේ යදනිච්ඡන් තන් දුක්ඛං කියන කතාව සිංහලට පරිවර්තනය කිරීමම යමක් අනිත්‍ය නම් දුකයි කියන එක අනාවෝදයෙන් කරගත්ත මෝඩකමක් බව කවදා හරි මේ සමාජය තේරුම් ගන්න ඕන. කවදා හරි ඒ කියන අය කවදා හරි ඒක වරද තේරුම් ගන්න ඕන. අපි හොයන්න යනවා. මොනවද මේ යමක් කියලා කතා කරන්නේ? අන්න එතකොට අපට හම්බ වෙනවා මෙන්න මෙහෙම දෙයක්. අනිච්චාවත සංඛාරා සබ්බේ සංඛාරා අනිච්චාති වය ධම්මා සංඛාරා. මේ තුනේම මොකද්ද තියෙන්නේ? සබ්බේ සංඛාරා අනිච්චාති වල සංඛාරා තියෙනවා. වය ධම්මා සංඛාරා වල සංඛාරා තියෙනවා. අනිච්චාවත සංඛාරා වල සංඛාරා තියෙනවා. අර මම කියපු පදෙත් තියෙනවා කිංචි සංඛාරං. දැන් මේ සංඛාර මොනවදයි මා සමග ඔබ ඉන්න ඕන හොයාගෙන. මා ඒවා තේරුම් ගත්තේ අද ඊයේ නෙමේ කලකටමත් තේන්න මම අද ඔබ කොතරම් පුංචි වුණත් මට කමක් නැහැ. මම කියන දේ තේරෙනවා නම් මාත් සමග එන්න. මෙහිදී මම මේ සංඛාර පදේ පැහැදිලි කරන්න ඉස්සර වෙලා ත්‍රිපිටකේ මම දැක්ක ලස්සන කතාවක් කියලා ඉන්න කැමතියි. වර්තමාන සමාජයේ කල්පනා කරනවා බුදුදහම තේරුම් ගන්න පව් වලින් වැළකීලා සිල් රැකලා ඒ ආයත විතරයි තේරෙන්නේ කියලා. නමුත් මේක නෙවෙයි ඇත්ත. බුදුන් වහන්සේ පහළ වෙන විට පව්කාරයොත් හිටියා. බුදුන් වහන්සේ පහළ වෙන විට පින්කාරයොත් හිටියා. බුදුන් වහන්සේ පහළ වෙනකොට ධානලාභීනුත් හිටියා. උන්වහන්සේගේ මාර්ගයට එන්න පුළුවන් වුණේ පින්කාරයින්ට විතරක් නෙවෙයි. පව්කාරයොත් ආවා, ධානලාභීනුත් ආවා. ධානලාභීන්ට පැහැදිලි කරව අදාලා තමන් අල්ලන් ඉන්න ලෞකික ධානයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුළුවන් නම් ඒ බ්‍රාහ්මණ ධර්මය දැහුව අතහැරලා භික්ෂු බවට පත් වෙන්න පුළුවන් කියන්නේ. යහපත් මිනිසුන්ට කිසිම කතාවක් නැහැනේ. නමුත් යහපත් මිනිස්සු පමණද සසුනඹරේ දිලුනේ? යහපත් මිනිසුන් පමණද සසරේ සැනසීම හිමි කරගත්තේ? ඔබ අසා තිබෙනවද? අසා තිබෙනව අනිවාර්යෙන්ද කියලා අහන්න ඕන නෑ. වැරදි මිතුරන් නිසා නොමග යැවීම තුළ ගුරු පූජාව සඳහා මිනි දහසක් මැරුවයි නැත්නම් මිනිසුන් දහසක් මැරුවයි කියන අඟුලිමාලේ කතාව. බුදුන් වහන්සේ හමු වෙනතුරු ඔහු කලේ සිල් රකින්න එකද? නෑ, මිනි මරණ එක. ඒ කතාව ඇත්ත නම් මට මේවා සම්බන්ධයෙන් යම් යම් විමතීන් තිබෙනවා. ඒකයි එහෙම කියන්නේ. ඇත්ත නම් අපි පිළිගන්නකෝ සම්මතයේ පවතින නිසා. නමුත් ඇත්ත නම් මොකද වුනේ? බුදුන් වහන්සේ හමු වෙලා ධර්මයේ තේරුණාම මිනි මැරීමේ විපාක ඔක්කොම නිදහස් වෙලා හොඳ වෙන කෙනෙක් බැරි වුණේ නැද්ද? ඔය සද්ධර්ම රත්නාවලිය තිබෙනවා මේ භාවනා කරන්න නැත්නම් විවේක ජීවිත ගත කරන්න සසුනක වනාන්තරයට ගියා වූ භික්ෂු පිරිසක් සම්බන්ධ කතාවක්. උන්වහන්සේලාට මෝණ දෙන්න සිදුවෙන්නා වූ අභියෝගය දැකලා සරියුත් මහ රහතන් වහන්සේ පොඩි හාමුදුරු නමක් යනවා පඬිත කියලා. දැන් මේ ඔක්කොම වෙනුවෙන් එක්කෙනෙක් මරන්න හදනවා. ලොකුම ස්වාමීන් වහන්සේ මම මැරෙන්නම් අනිත් අය වෙනුවෙන් කියලා මෙහෙම ලොකු පුංචි ඔක්කොම කැප වෙන්න කැමති වුණා අනිත් අයට. එතකොට ලොකු අය සේරම බේරුණා. අන්තිමට මේ 7 හැවිරිදි පඬිත් සාමණේරවරු තමයි මේකට කැප වුණේ. එතකොට ඒ අය කැමති වෙන්නේ නැහැ පොඩි කෙනෙක් අපිත් එක්කලා ඇවිදින් අපි මෙයාව මරලා අපි බේරුණායි කියලා කියයි කියලා එයා කැමති නැති වෙනවා. උන්වහන්සේ කියනවා ඔබ දන්නවද සරියුත් හාමුදුරුවෝ මාව එවලා තියෙන්නේ මේකට ප්‍රතිපර්ණයක් වශයෙන් කියලා යනවා. ගිහින් ඒ බිලි පූජාවේදී හරි මොකේදී හරි කඩුවෙන් කොටන්න ගියාම එක වතාවක් කඩුව ඇඹරිලා යනවා. අනිත් වතාවේ කඩුව සුරුට්ටුවක් වගේ තුනයි කියලා තියෙනවා. ඒ පඬිතු සාමාරයන් වහන්සේ ළඟ තිබිච්ච නික්ලියසී බවක් නිසා. එතෙක් අර 500 මොකද කළේ? කැලේට වෙලා ඉඳගෙන යන මිනිස්සු මරමින් හොරකම් කරමින් ජීවත් වුණා. සිල් රැක්කද කවුරු? නමුත් පඬිතු සාමණේරයන් වහන්සේගේ මේ ආශ්චර්යමත් හැකියාව තුළ නැත්නම් වෙනස තුළ උන්ට සිතට යම් කිසි දෙයක් දැනුණා. වහාම හොරකම අතහැරලා උන්වහන්සේ සමග බුදුන් වහන්සේගෙන් පැවිදි වුණා. එතකොට ඒ හොරු 500 සෝවාන් වුණා නම් හරි රහත් වුණා නම් හරි සිල් රැකලාද ඉස්සර වෙලා ධර්මයේ තේරුම් අරන් නෙමෙයිද? ප්‍රබල පණිවිඩයක් දෙනවා මේ සමාජයට. බුදු සමයේ ගැඹුරු තේරුම් ගත්තාම ඕනෑම වැරදිකාරයෙකුට ඕනෑම අපරාධකාරයෙකුට ධර්මයේ තුලින් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මේක එක තැනක් පෙන්වනවා බෑ කියලා ඒක පොතේ පෙන්වන්නේ මම මේක ළඟදිත් කිව්වා
කෙනෙක් ඉන්නවා නම් උත්සාහ කරලා බලන්න අපිට ඒ தત્ත්වේ නැහැ. මෙහෙමයි මේක පෙන්වන්නේ. ආනන්තර්ය අකුසල කර්ම කරපු අයට ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒක විපාක දීවිනා කියලා උගන්වනවා. ඉතින් අපි ඔය මා මැරීම, පියා මැරීම, බුදුන් මැරීම, රහතුන්ගේ ලෙස වීම, සංඝ බේදය ආදී දේවල් කරලා නැති නිසා අපිට ඒක බලපාන්නේ නැහැනේ. එහෙම කෙනෙක් ධර්මයේ තේරුම් අරන් නිදහස් වෙන්න පුළුවන්ද බලන්න. එදාට ඒකත් මතයක් විතරයි. ඒක බොරු කියන්න පුළුවන් අපිට ඔප්පු වුණොත් එහෙම. එහෙම කෙනෙක් කරලා. ඒ වගේම අර ලෞකික ධානලාභීන් එතන හිටියේ වරද්දාගෙන. එතනින් මිය ගියා නම් තවත් බුදුරෙක් දෙන්නෙක් එනතුරු පහළ වෙනතුරු එන්න බෑ සසරින් මග ඇරියා වෙනවා. එහෙ ගිහින් නෙමෙයි යෝන් අතමිදුනේ. බුදුන් වහන්සේ වදාළ දේ තේරුම් අරගෙන ඒ ලෞකික ධානලාභියත් ඒ ධානයේ විදර්ශනාවට ලබලා නගලා නිදහස් වුණා. දැන් එහෙනම් පෞකාරයටත් බුදු සමේත ධර්මයේ තේරුම් අරන් නිදහස් වෙන්න පුළුවන්. වැරදි මාර්ගයේ ධානලාභියටත් පුළුවන්, සාමාන්‍ය මනුස්සයටත් පුළුවන්. ඒ කුමක් නිසාද? ධර්මයේ නම් මොදේක අනුගමනීය ප්‍රතිපදාව ඔක්කොටම එකක් නිසා. ප්‍රබල මතයක් වශයෙන් මේක සමාජයට එකතු වෙන්න ඕන මන්දයත් බොහෝ දෙනා කල්පනා කරනවා අපි පව් කරපුවා අපට ඕක තේරුම් ගන්න බෑ, අනුගමනය කරන්න බෑ කියලා. ඔය ඉතින් නොදන්නකම නිසානේ පව් කරලා තියෙන්නේ හෝ නමක ගිහින් තියෙන්නේ. අඟුලිමාලට පුළුවන් වුණා නම්, හොරු 500ට පුළුවන් වුණා නම්, තව ඒ වගේ අනන්ත අය ඉන්නවා. මට මතක් වුණ දෙකක් විතරයි කිව්වේ. ඒ වත්මන් සමාජයටත් මේ දහමේ සරණින් Tamanගේ දුස්චරිත අතහැර දමලා ඒවා පිටුපස ඒවා Taman පිටුපසෙන් එන්නා වූ දුක් විපාක වලින් ගැලවෙන්නත් මේකේ මාර්ගයක් තියෙනවානේ. මේකත් තේරුම් අරගෙන තමයි අපි අතෙන් යන්න ඕන. ඕනෑම කෙනෙකුට මේ සදහම් මේ සරණ කියන එක ලැබෙන්නේ ධර්මයේ තේරුණාම. එතකල්ම සදහම් සරණ කියන වචනය මා එකට කියන්නේ වාචිකයි කියලා. වචනෙට විතරයි සීමා වෙලා තියෙන්නේ. පොඩි දරුවෝ කියනවා වගේ ඔක කියනවා. ගිරවුන්ඩ පාඩම් කරපුවාම කියනවා වගේ ගිරව් කියනවා වගේ කියනවා. අනුගමනීය ප්‍රතිපදාවක් නැහැ. ඒ නිසා අපි තව ටිකක් එහාට එන්න ඕන. එතකොට මෙන්න මේ කාරණා අපිට හොයාගන්න පුළුවන් වෙනවා. මොනවද? සංඛාර පදය වැරදි විදිහට මේ සමාජයේ අර්ථ ගන්නලා තියෙනවා. මට මගේ කනට මෙහෙලා තියෙන නිසා මම මේක කියන්නම්. දැන් බලන්න පාසල් ගොඩනැගිල්ලක් කියලා. ඒ පාසල් ගොඩනැගිල්ල වැලි වලින්, මැටි වලින්, උළු වලින්, ලී වලින් සකස් කරලා තිබෙන්නේ. ඒ ඔක්කොම එකතු වෙලා නිසා පාසල් ගොඩනැගිල්ල කියන්නේ සංකාරයක් කියලා ඔන්න. රාශිකරණය. විවිධ දේවල් එක්තැනකට ගොඩ ගැසීම සංකාරයක් කියලා තමයි සමාජයේ පාවිච්චි කරන්නේ. ඔවුන්ගේ අර්ථ දැක්වීම ඔවුන්ට හරි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ වදාළ කිංච සංකාරං නිච්චතෝ කියන තැනට ඕක ගැලපෙන්නේම නැහැ. අර මමත් හිටපු තැන ඔය කියන්නේ. දැන් තව ටිකක් එහාට එනවා. එතකොට මට මෙහෙම පේනවා. මේ ලෝකේ අපේ ඇසට පෙනෙන බාහිර දේවල් අපි මේ සියලු දේවල් වල නිරන්තර වෙනස් වීමක් තියෙනවා. හොඳ අතට සහ නරක අතට. මේ නොදන්නා වූ පොඩි දරුවෙක් කරුණාම මොනම ආගමකවත් ඉන්න වැඩිහිටියෙක් මේක නොදන්න කෙනෙක් නැහැ. බාහිර ලෝකේ වෙනස් වෙනවයි කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ පවතිනවා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියලා එකක්. පෙර ඇසුවේ නැති, දුටුවේ නැති දෙයක්. උන්වහන්සේ මේ එලි කරන්නේ අපි පෙර නුදුටු දෙයක්. නමුත් මේ ලෝකේ ඔක්කොම මේ බාහිර ලෝක වෙනස් වීම දන්නවා. බුදුන් වහන්සේ වදාළේ ඕක නම් බුදුන් වහන්සේට 아무තු හොයා ගැනීමක් නැහැ මේකේ. නමුත් උන්වහන්සේ පෙර නුදුටු දෙයක් පෙන්වලා තිබෙනවා. එහෙනම් මෙය වෙන්න බෑ. අන්න ඔබේ සුතමේ ඥාණයට එන්න එනම් මෙය වෙන්න බෑ බුදුන් වහන්සේ වදාළා අනිත්‍ය. එහෙනම් තව පදයක් එහාට යනවා. සංකාර කියන්නේ gadol උළු එකතු කිරීම වෙනුවට සංකාර පදයට වචන දෙකේ අකුරු වල වෙනසක් මම දකිනවා. මගේ ධර්ම දේශනාවල දෙනවා යථා සංකාර දානස්මින් උජ්ජස්මින් මහාපතේ කියලා. මිනිස්සු යන ගමන් කසල අරන් ගිහින් පාරේ අයිනේ උස්තැන් වලට විසි කරලා යනවලු. අර සංකාර දානස්මින් කියන්නේ කසල දාන තැන. අදත් නිවසින් බැහැර කරනවා කසල, නගරයෙන් බැහැර කරනවා කසල. ඒ කසල වලට නමක් සංකාර. නමුත් කසල දිරා යාම සිදුුනේ බුදුරජාණන් වහන්සේ පහළ වුණ දවසේ නෙමෙයි, ලෝකයේ ඇති වුණ දවසේ ඉඳලා.
එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය වෙන්න බෑනේ ඒක. බුදුරජාණන් වහන්සේ අදාලා අනිත්‍ය ක්‍රියාත්මක වෙන්නේ උන්වහන්සේ පළමුව ඒක අනිදස්සන විඥාණය. නැත්නම් උන්වහන්සේ අනිත්‍ය දර්ශනය කළා. ඊට පස්සේ තමයි මිනිස්සුන්ට අනිත්‍ය වැටුනේ. ඊට පෙර කාටවත් අනිත්‍යයක් තිබුණේ නැහැ බුදුන් වහන්සේ වදාලා. කසල දිරා යාම එහෙනම් ලෝකේ හැමතැනම සිදු වෙනවා. කසල දිරා යාම අනිත්‍ය විය නොහැකි මන්දයත් කසලවල සංකාර කියලා කියන්නේ අල්ප ප්‍රාණ කායයන්ෙන් එන එක. අවමගල උත්සවයේ තියෙන කේ අනිත්‍යවත සංඛාරා මා ප්‍රාණ කායයන්. අන්න ඒ සංඛාර සම්බන්ධයෙන් තමයි මේ අනිත්‍ය වෙන්න ඕන කියන එක අපිට එහෙනම් තේරෙන්න ඕන. ඇයි මේවා අපට අදාළ නැද්ද? අදාළයි. මොනවටද අදාළ? ඔබ දරුවෙක් වශයෙන් හරි වැඩිහිටියෙක් වශයෙන් හරි සමාජ සේවකයෙක් වශයෙන් හරි කාර්යාලයක ප්‍රධානියා වශයෙන් හරි සේවකයෙක් වශයෙන් හරි කටයුතු කරන්න ගියාපුවාම අදාළ නීති රීති වලට අනුව කටයුතු කරන්නේ නැති විට මේ හැමෝම සමග ඔබ ගැටුම් ඇති කරගෙන ඔබේ සම්බන්ධතා දුරස්ත කරගන්නවා. සාමයෙන් සමගින් ඉන්න තියෙන එක වෙනුවට ඔබ විරුද්ධවාදීන් හදා ගන්නවා. අනේ විරුද්ධවාදීන් හදා ගැනීම සිදු වෙන්නේ මේ සංකාර පිළිබඳ දන්නේ නැති නිසා. දන්නවා නම් කවදාවත් එහෙම කරගන්නේ නැහැ. ඒ නිසා ලබාගත් ජීවිතේම අවුලක් කරගන්න නැතුව ලබාගත් ඉන්න ස්ථානෙම එපා වෙන්නේ නැත්නක් බවට පත් කරගෙන සන්තෝෂෙන් ජීවත් වෙන්න තමයි සංකාර ගැන දැනගන්න ඕන. මේක පුදුම ලෙස අදාළයි ජීවිතේට. මේ අපි කතා කරන්නේ මේ කැලේට ගිය අය සඳහා ජීවිතේ එපා වුණ සඳහා නෙමෙයි. හැමෝම සඳහා. එහෙනම් අපි තේරුම් ගත්තා කසල සංඛාරය කියන්නේ එකක්. ඒක පෙරත් දිරා ගියා. නමුත් අනිත්‍යවත සංඛාරා මාප්‍රාණ කායන්ෙන් තියෙන ඒවම නවද හොයන්න වෙනවා. එතකොට තවත් බණ පොතේ තියෙන සංඛාර තුනක් මට හම්බ වෙනවා. ඒක බණ පොතේ තිබෙනවා ඔබ ළඟ තමයි තිබෙන්නේ. මගේ ළඟත් තිබෙනවා. ත්‍රිවිධ සංඛාර කියන පදයෙන්. බලන්න ඔබ ළඟ තිබෙනවද කියලා. මල සිරුර නිහඬයි. කල්පනා කරන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, අතපය සලවන්නේ නැහැ. ත්‍රිවිධ ඉරියව්වම නැහැ. අපි ළඟ මේ ත්‍රිවිධ ඉරියව්වම තියෙනවා. මේ ත්‍රිවිධ ඉරියව් වලට පාලියෙන් කියන නම් තුනක් තියෙනවා. කල්පනා කරනවට කියනවා විතක්ක ਵਿਚාර කරනවායි කියලා. ඒකට මුල් වෙන හැඟීම් වලට කියනවා සංඥා වේදනායි කියලා. කටසලවින් කතා කරනවට කියනවා විතක්ක ਵਿਚාර කියලා. එතකොට ඒකට කියනවා විතක්ක ਵਿਚාර වෙන්නේ වචන පිට වෙනවට වචී සංකාරය කියලා කියනවා. කල්පනාවට මනෝ සංකාරය කියලා කියනවා. මේ ශරීරය නිදාන හිටියත් අවදි වෙලා හිටියත් ආස්වාස ප්‍රාස්වාසය තුළ නැවත නැවත අලුතින් සකස් වෙනවා. ආස්වාස ප්‍රාස්වාසය ගන්න බැරි වුණායි කියන අපි කියනවා ජලයේ ගිලී හුස්ම හිරවීමෙන්. හුස්ම හිරවීමෙන් මේ යනවා කියලා. ඒකෙන් කියන්නේ එහෙනම් ආස්වාස ප්‍රාස්වාසය නැත්නම් කය එකතු වෙන්නේ නැහැ, කය විසිරී යනවා. ඒ නිසා ආස්වාස ප්‍රාස්වාස වාතය විසිරී යන කය නැවත නැවතත් අලුතින් සකස් කරලා දෙනවා. ජීවිත අවසානයේ දක්වාම කොයියම්ම මොහතක හෝ වතුරේ ගිලුණොත් හෝ නාහෙට කොට්ටයක් තියලා තද කරොත් එහෙම ආස්වාස ප්‍රාස්වාස නතර වෙලා කය බිඳී යනවා. මෙන්න මේ තුන මේ කාය වචී මනෝ සංකාර කියන තුන සබ්බේ සංකාරා කියලා කලක් තිස්සේ මේ සමාජයේ පොතපතේ තිබෙනවා සමහරු කියලා දෙනවා. ඔන්න මම ඊට පස්සේ හොයන තැන අරක අතහැරලා යද්දි මේ කාය වචී මනෝ සංකාර සබ්බේ සංකාරාද කියලා ඉතින් මම හොයනවා. ඒ හොයපු දේවල් වලින් දැක්ක දේවල් මම ඔබට අද කියනවා. ඇත්තනම් පිළිගන්න වෙනවා. කොහොමද ඒක වෙන්නේ? මට හමු වෙනවා බුදුන් වහන්සේ වදාළ උදාන වාක්‍ය. මේ උදාන වාක්‍ය උන්වහන්සේ බුද්ධත්වයේ පිළිබඳව අනේක ಜಾති සංසාරං කියන පදෙන් පටන් අරගෙන අගට කියනවා විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. කුමක්ද මේකේ සිංහල තේරුම? බුද්ධත්වයට සමග උන්වහන්සේගේ සිත සංකාරගත වීමෙන් මිදුණා කියන එක තමයි විසංකාර කියන්නේ. ගතං චිත්තං කියලා ගත සිත දෙකට කඩන්න එපා. ඒ ගත ඇවිදින් තියෙන්නේ අර සෝමනස්ස සහගත කියන එක සහගත සහ සමගයදුන කියන අර්ථය ගන්න. ඒක සිතේ සංඛාරගත වීමෙන් මිදීම බුදුන් වහන්සේගේ ජීවිතයේ අවුරුදු 35 තුල 35 වෙනි අවුරුද්දේ දුන දෙයක්.
ඒකනේ උදාන වාක්‍යය තියෙන්නේ. දැන් මට කල්පනා වෙනවා බුද්ධත්වයටපත් උනායි කියලා කය වචන සිත නතර වුණේ නැහැ. කාය වචී මනෝ සංකාර. අවුරුදු 80 දක්වාම කාය වචී මනෝ සංකාර සිදු වුණා. දැන් සබ්බේ සංඛාරා දුක්ඛාති නම් බුදුහාමුදුරුවෝ අවුරුදු 35 ඉඳලා 80 දක්වා දුක් විඳින්න ඕන. එවෙන්න බැරි දෙයක් නේ එතකොට. මන්දයත් උන්වහන්සේ මෙහෙම දේශනාවක් කරලා තියෙනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. ඒ භාග්‍යතුන් වහන්සේ නිවිලා සැනසීලා ඉඳගෙන අනිත්‍යයට නිවීම සැනසීම පිණිස බණ කියනවා. දැන් ඒකෙන් පෙන්වන්නේ උන්වහන්සේ නිවිලා තියෙන්නේ අවුරුදු 80 දී නොවේයි 35 දී කියන එක. නිවුණනම් ආයේ දුක්ඛ තියෙන්න බෑ. ඒ නිසා මෑතක් වනතුරු දේශකින් වහන්සේලා කාය වචී මනෝ සංකාර සබ්බේ සංකාරා කියලා කියමින් ඉන්නවා. තවදුරටත් පාලි පොත්වලත් මේක තියෙනවා. සිංහලට පරිවර්තනයේදී. නමුත් ඒ සිංහලට පරිවර්තනය කරපු අයගේ දැක්මේ වරදරුණාම බුදුරජාණන් වහන්සේගේ වරදක් නෙමෙයි. අපට ඒක වෙන්න බෑ කියලා තේරෙන්න නුවණ තියෙන්න වෙනවා. එතකොට එහෙනම් ඒකේ තියෙනවා වරදක්. මොකද කාය වචේ මනෝ සංකාර තුළ සබ්බේ සංකාර වල ගලපන්න බෑ. බුද්ධ චරිතයේ බුද්ධත්වයේ ඔප්පු කරන්න බෑ. මොකද කාය වචේ මනෝ සංකාර අවුරුදු 80 දක්වා වෙලා තියෙනවා. නමුත් දුකින් මිදෙන සංඛාර නිරෝධ වෙලා තියෙන්නේ කොතනද? බලමු අපි. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය සංඛාරංච නිරෝධේන නත් දුක්ඛස සම්භවෝ. තථාගතයන් වහන්සේ වදාරනවා. මිනිස්සුන්ට යම් කිසි දුකක් හට ගන්නවද ඒක මතක් හටගන්නේ සංඛාර නිසා. ඒවා නිරෝධ කළොත් දුක් නැහැ. දැන් කාය වචී මනෝ සංඛාර නිරෝධ කළේ අවුරුදු 80 නමුත් මේ කියන සංඛාර 35 දී නිරෝධ කළා. ඒ නිසා තමයි දුක් නැතුව හිටියේ. එහෙනම් අවුරුදු 35 දී නිරෝධ වුණා වූ දෙයක් තමයි මේ සංඛාර නිරෝධය කියලා කියන්නේ. එහෙනම් කාය වචී මනෝ සංඛාර සබ්බේ සංඛාර වෙන්න බෑ. පාලි පොතේ තිබුණත් කියන්නේ බුදුදහම බුද්ධ ධර්මයේ පොතේ පාලියෙන් තියෙන එකට සිංහලට එහෙම පරිවර්තනය කරලා තිබුණත් කල්පනා කරලා බැලුවාම ඒක වෙන්න බෑ කියලා තේරෙනවා. එහෙනම් තව හොයන්න ඕන. තවත් කාරණයක් හම්බ වෙනවා. සත්වයින්ට ජාති මරණ ගෙනත් දෙන්නේ මොන කාරණේ නිසාද කියලා උන්වහන්සේ පෙන්නලා තිබෙනවා. ඒක ගාථාවකින් තිබෙන්නේ කොහොමද? උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. සත්වයාට ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දකින්න. අනුපාදා විමුච්ඡanti. ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. දැන් එහෙනම් මා තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ උපාදානයෙන් මිදුනේ 80 නෙමෙයි 35 දී. එහෙනම් මේ උපාදානය සම්බන්ධ වැඩක් තමයි මේ සත්වයාට භව ගමන සසර ගමන දුක් ගෙනත් දීම සිදු වෙන්නේ. උපාදානයේ පොතේ වචනයක් විතරයි සිදු වෙන්නේ කොහෙද කියලා හොයාගත්තම ඒක සිදු වෙන්නේ අපි ළඟ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින අරමුණු වලට වැරදි අගයක් එකතු කිරීම නිසා බව තේරෙන්න ඕන ඉස්සරහට දැම්ම නෙවෙයි. එබැවින් අපි කාය වචී මනෝ සංඛාර ඉක්මවීමෙන් තවත් සංඛාර තියෙනවද කියලා හොයනවා. ඔන්න එතකොට හමු වෙනවා කාටවත් බොරු කරන්න බැරි හොඳ විශිෂ්ටයින් දෙදෙනෙක් එකඟ වුණා වූ ඇත්තා ත්‍රිපිටකය තුල. මේ විශිෂ්ටයින් දෙදෙනාට කියන්නේ කවුද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ සාරිපුත්ත මහරහතන් වහන්සේ. මා බොහොම අහිංසක ලෙස කියනවා උන්වහන්සේලා දෙදෙනා යම් දෙයකට එකඟ වුණා නම් ඊට එහා ඒකේ හරි වැරදි හොයන්න යන්න ඕන නැහැ කවුරුවත්. මොකද ප්‍රඥාවට අග්‍ර උත්තමයා සරියුත් මහරහතන් වහන්සේ. ස්වයම්බු ඥාණයෙන් තේරුම් ගත්ත කෙනා බුදුන් වහන්සේ මේ දෙන්නාගේ අර්ථ දැක්වීමට වඩා හොඳ අර්ථ දැක්වීමක් මෑත යෝගයේ පහළ වෙන්න පුළුවනිද? එහෙමයි මම සංකාර කියන්නේ කසල සංකාර කියන්නේ කාය වචී මනෝ සංකාර කියන මේ මතය බැහැර කරන්නේ සහේතුකව. එහෙනම් දැන් හොයා ගන්නවා අපි. ඊට පස්ව මේක මේ පොතෙන් ආපු ගමන ඔබ ළඟට මම එනවා ටික ටික. ඔබ ළඟට එන්න තමයි මේ ආපු පාර කියලා දෙන්නේ. එතකොට මෙන්න මෙහෙම රහසක් හම්බ වෙනවා. කොහොමද මේ සත්වයාගේ පරලෝක ගමන සිද්ධ වෙන්නේ? දෙපයින් කවුරුත් යන්නේ නැහැ.
කයෙන් කවුරුත් යන්නේ නැහැ. නමුත් පරලෝ යාමක් සිද්ධ වෙනවා. යතා කම්මං ගමිස්සanti පුඤ්ඤ පාප ඵල උපගා. පින්පව් කර්මය අනුව තමයි කෙනෙකුට පරලෝ යමන සිද්ධ වෙන්නේ. එතන කියවෙනවා. පුඤ්ඤ කරිවත්ත සූත්‍රය අරන් බැලුවම පේන්නනවා පරලෝ යන්න මුල් වෙලා තිබෙන්නේ පාපය, අඩු පින, මධ්‍යම පින, උරුම පින, එහෙම නැත්නම් භාවනාමය කුසලය. ඒක පාලියෙන් මම කියපු දේශනා කීපයක් ඔබට මතක් කරලා පෙන්නන්නම්. පාපය ජීවිතේ එකතු කරගත්තා නම් සෝ කායස බිදෝ පරම්මරණ දුග්ගතින් උප්පජ්ජති. පාපයෙන් පරලෝ යන පුද්ගලයා දුගති වල උපදින්නේ පාපයෙන්. පිනෙන් පරලෝ යන පුද්ගලයාට තියෙනවා වර්ග තුනක්. අඩු දාණය අඩු සීලය, මධ්‍යම දාණය මධ්‍යම සීලය, ඉහළ දාණය ඉහළ සීලය. මේ තුනට අනුව ඔහු කය බිඳී සිදුවන මරණයෙන් පසු පිනින් මනුස්ස දෝබග්ගං දුර්භාග්‍ය සම්පන්න මිනිසෙක් වී. මිනිසෙක් කියන එකෙන් පිරිමියෙක් කියන්නේ මිනිස් වර්ගය වන කෙනෙක්. මධ්‍යම ප්‍රමාණයෙන් විපාකයේ බලපෑවොත් සෞභාග්‍ය සම්පන්න මිනිසෙක් වී. ඉහළ මට්ටමින් දාන සීල විපාක බලපෑවොත් දෙවියන් අතර සදිවි ලෝකේ දෙවියන් අතර මහාර්ග සම්පත්. නැත්නම් අපි එකට කියනවා මහේසාක්‍ය දෙවියන් කියලා. එතනින් නතර වෙනවා. පවට අපාය, පිනට මිනිසුන් දෙවියන් අතර උත්පත්ති. තවත් එකක් තියෙනවා. බ්‍රහ්මයන් අතර ඉපදීම. බ්‍රහ්ම සහව්‍යතං උප්පජ්ජති. පවෙනුත් නෙමෙයි, පිනනුත් නෙමෙයි. ඒකට මොකද්ද පෙන්වන්නේ? එන ආනිජ්ජංසේ සංකාරං, ආනිජ්ජංසේ සංකාරං. ආනිජ්ජ කියලා ආනිජ්ජ කියනවා. ඒක අර ඥායන්න කියන අඩුයි කියවෙන්නේ ඒක බව හිතා ගන්න. අනේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සර වෙලා හිටපු සමාජය සංකාර જાති තුනක් සැස් කර කර ඉඳලා තියෙනවා. මොනවද? පව් රැස් කරලා තියෙනවා. චුන්ද සූකරේ කළා අර හොරු පස්සේ පව් රැස් කළා. සුමන මාලාකාරය හෝ මව්පියන්ට උපස්ථාන කරපු අය ස්වාමින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දුන්න අය පින් රැස් කළා. මේ දෙකේ සැප මදි කියලා කැලේට ගිය අය ධාන කුසල් රැස් කළා. රැස් කරලා පවෙන් පරලොව ගියා, පිනෙන් පරලොව ගියා, ධානයෙන් පරලොව ගියා. පරලෝ යාම් තුනක් තියෙනවා මිනිස්සුන්ට. එතකොට මිනිසා එක් රැස් කරන්නා වූ පව් සහ පින් සහ ධාන නිසා තමයි කයෙන් බිඳී යාමේදී ඊට අනුරූප විපාකයක් වශයෙන් කය බිඳී සිදුව මරණයෙන් පසු දුගතිගාමිත්වය, කාම සුගතිගාමිත්වය, දෙවියන් අතර ඉපදීම, බ්‍රහ්මයන් අතර ඉපදීම සිදු වෙන්නේ. මොන වයින්ද? පව් වලින්, පින් වලින්, ධාන වලින් පරලෝකී නිසා. මේ තුන කොහොමද පාළියෙන් තිබෙන්නේ? අන්න එතකොට තමයි අපට වඩාත් නිර්වුල් සංඛාරයට එන්න පුළුවන් වෙන්නේ. එතකොට සංයුත්ත නිකායේ පරිමංසන සූත්‍රය දේශනා කරන බුදුරජාණන් වහන්සේ මිනිසුන් තුල පවතිනා වූ නොදන්නාකමක් හෙවත් අවිද්‍යාවක් නිසා මෙන්න මෙහෙම ಜಾති එකතු කරනවලු හිතට. අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. අනිජ්ජංසේ කං සංකාරං අபிසංකරෝති. ඒ අபிසංකරෝති කියලා තියෙන එක විශේෂයෙන් දැනගන්න ඕන. ඒ මෙලොව වශයෙන් හෝ මතු ජීවිතයට විපාකයක් දීම සඳහා හේතු ඉතුරු වීමට තමයි අபிසංකරණ කියලා කියන්නේ. දැන් ඔන්න මට සංඛාර જાති තුනක් හම්බ වෙනවා. අර ළමා කාලේ හිටපු කසල සංඛාරයේ සිට මෙහාට ඇවිදින් කාය වචී මනෝ සංඛාරය හරහා සත්වයා සසර ඇවිදින මූල ධර්ම තුන. අපුඤ්ඤාභි සංකාරය පව් රැස් කිරීම, පුඤ්ඤාභි සංකාරය පින් රැස් කිරීම, ආනිජ්ජාභි සංකාරය ධාන කුසල් රැස් කිරීම. මේ තුන රැස් කරපුවාම ඒ තුනෙන් ඕන එකකින් පරලෝ යන්න පුළුවන්. ඒ ඉරණම බුදුරජාණන් වහන්සේ පහළ වෙන ලෝකයා හොයාන හිටියා. ඊට එහාටයි හොයාගන්න බැරි වුණේ. මෙසේ කී පමණින්ම මේක එකඟ වෙන්න බැරි තවත් කොහේරි තියෙන්න ඕන. එවිට තමයි මෙන්න මේ රහසත් පිළිවෙන්නේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ උපකල්පනය කරලා තිබිලා තියෙනවා බුදුන් වහන්සේ වැඩ සිටියේදීම උන්වහන්සේ වදාළ මේ ධර්ම කරුණු ටික තැන් තැන්වල කිසි පිළිවෙලක් නැතුව තියෙන්නේ. ආසනයක තැන් තැන්වල පූජා කරපු මල් වගේ. ඒක පිළිවෙලක් නැහැ. නමුත් මමම දැකලා තියෙනවා මගේ දහම් පාසල් දරුවෝ උදේට පූජා කරපු මල් ටික විවේක වේලාවේ ගිහින්
කීප දෙනෙක් එකතු වෙලා වටේට එක මල් පාට තියලා අඩු මල් මුදලින් තියලා හරිය ලස්සන මල් වට්ටියක් හදලා එනවා මල් ආසනය තුල. පිළිවෙල කළා. එතකොට හරි අර මල් ටිකමයි. නමුත් පිළිවෙලකට තිබ්බාම හරි ලස්සනයි. අනක බුදුන් වහන්සේ අවුරුදු 35 සිට 80 කිට් වෙනකන් දේශනා කරපු ධර්ම කරුණු සරියුත් මහ රහතන් වහන්සේ එකේ කාරණාවලට ගොනු කරලා, දෙකේ කාරණාවලට ගොනු කරලා, තුනේ කාරණාවලට ගොනු කරලා 11 කාරණාවල දක්වා අපේ දැන් තියෙන පොතකින් පිටු 80ක් විතර විශාල සූත්‍රයක් දේශනා කරලා තියෙනවා සංගීති කියලා. දිගනිකායට අයත්. මේකේ මේ කාරණා ගත්තාම අවුරුද්දක් විතර කියන්න බණ මාතෘකා තියෙනවා. අර ඔක්කොම බණ ටික බුදුන් වහන්සේ ඔදාලේකේ මාතෘකා නෙමෙයි තියෙන්නේ. මම ඒක ඉතින් දැන් අවුරුදු 10කට විතර ඉස්සර 10කටත් වැඩි මං හිතන්නේ 2005 සහ 10 අතර වෙන්න ඇති. පෙරලගෙන යනවා. හොයනවානේ. ඔන්න එතකොට මට මේ බුදුන් වහන්සේ වදාළ දෙයට සාක්කියක් සරියුත් මහ රහතන් වහන්සේ සපේනවා. කොහොමද තිබෙන්නේ? තයෝ සංකාර ಜಾති තුනයි තියෙන්නේ. මොනවද? අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර. අන්න දැන් මාත් සමග වෙනවනම් අර කසල සංකාරය අතහැරලා කාය වචී මනෝ සංකාරය අතහැරලා ඔබ ළඟ සිදුවෙන්නා වූ ත්‍රිවිධ එකතු කිරීමකට එන්න වෙනවා. අපුඤ්ඤාභි සංකාර කියන්නේ පව් රැස් කිරීමට, පුඤ්ඤාභි සංකාර කියන්නේ පින් රැස් කිරීමට, ආනිජ්ජාභි සංකාර කියන්නේ දියාකුසල් රැස් කිරීමට. මෙන්න මේ ටිකට තමයි සබ්බේ සංකාරා කියලා කියන්නේ. එතකොට පොතේ තියෙන දෙයක් නෙමෙයි ඔබ ළඟනේ. දැන් මේක ඔබේ කොතනද තියෙන්නේ කියලා හොයන්න වෙනවා. නැත්නම් බෑ. ඒකට අපි මව් කුසින් බිහි ජීවිතාසානිය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් බැලුවොත් හොයන්න බෑ. එහෙනම් මෙතන ත්‍රාසක් තියෙනවා. මේ සංකාර තුන එකතු කරොත් කාට හරි අපාය යන්න හරි දිව්‍ය ලෝකේ යන්න හරි බ්‍රහ්ම ලෝකේ යන්න හරි අරුණාම ඊට එහා જાතියක් හම්බ වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ වදාරනවා සංකාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ. සංකාර රැස් කර දුක් හම්බ වෙනවා. සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් තමයි දුක් නැති වෙන්නේ. අන්න අපි තේරුම් ගන්න ඕන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් මේ සංකාර රැස් කරන පාරේද අපි ඉන්නේ. බුදුන් වහන්සේ වදාළ විතංකාර ගතං චිත්තං පාර අපට තේරෙනවද නැද්ද? මෙතනින් එහාට පොඩ්ඩක් ගැඹුරුයි. ඇහැට පෙනෙන්නේ නැති අප ළඟ සිදුවෙන්නා වූ සියුම් ඒකකයක් තුළ තමයි බුදුන් වහන්සේ මේක විග්‍රහ කරන්නේ. ඔය සියුම් ඒකකේ තේරුම් ගන්න මම දරුවන්ට කියනවා මෙහෙම උදාහරණයක්. ඔවුන්ගේ අධ්‍යාපන පාඩම් වල තියෙනවා දිග මැනීම සඳහා කෝදුවක් මීටර කෝදුව කියලා. මීටර 1යි. හැබැයි මීටර 1 තුල සෙන්ටිමීටර 100ක් තියෙනවා. ඒ එක වුණාට ඒක ඇතුලේ 100ක් තියෙනවානේ. එතකොට ඒකකය කියන්නේ එක නෙමෙයි අර 100න් එකකට. තව ටිකක් එහාට මිලිමීටර වල බෙදාන ගියාම මේකේ 1000ක් තියෙනවා. දැන් එතකොට මීටරේ නැමැති එක හැදෙන්නේ මිලිමීටරේ නැමැති එක ඒවා 1000කින්. එක තුල 1000ක් තියෙනවා. අර එකනේ ඒකකය කියන්නේ. පුංචි දෙයක්. අන්න ඒ වගේ ජීවිතේ එකක්. මේ ජීවිතේ එක වුණාට මේකේ අපි කියමුකෝ අපට අවුරුදු 80යි කියලා වයස. එහෙනම් එක හැදිලා තියෙන අවුරුදු 80කින්. 65යි කියමුකෝ. එක හැදිලා තියෙන අවුරුදු 65කින්. 65 හැදිලා තියෙන්නේ 65 ඒවා 12න් වැඩි කරපුවාම මාස 12කින්. තව ටිකක් එහාට ගියාම මේක 12 හැදෙන්නේ සති 4වල් වලින්. දවස් වලින්. තව එහාට ගියාම දවස් වලින්. තව එහාට ගියාම පැය වලින්. තව එහාට ගියාම මිනිත් වලින්. තව එහාට ගියාම තත්පර වලින්. ඒ ජීවිතයේ ඒකකයේ අවුරුද්ද හෝ මාසය නෙමෙයි තත්පරය කුඩාම එක. ගත වෙන්නේ තත්පරෙන් තත්පරය. කොතරම් තත්පර ප්‍රමාණයක් ගත වෙනවද? මට මතකයි විනාඩි 15 රත්තරන් තත්පර 900 කියලා වෙළඳ වැඩසටහනක් තිබුණා ඒ කාලේ. ඒ මිනිත්තු 15කට තත්පර 900ක් තියෙන නිසා. එහෙනම් පැයකට කොච්චර තියෙනවද? දවසකට කොච්චර තියෙනවද? අවුරුදු ගානකට තත්පර කොච්චර ගෙවලා තියෙනවද? මේ ජීවිතයේ තත්පරෙන් තත්පරේ ගෙවි යන්නේ තත්පරයටත් වඩා කුඩා ප්‍රමාණයකින්. එක මීටර කෝදුවේ මිලිමීටරයේ ඒකකයේ වගේ ජීවිතයේ බුදුන් වහන්සේ දකින්න ඒකකයක් තියෙනවා. මොහොතින් මොහොත ගෙවි යන. ඒක පොතේ විග්‍රහ කරනවා තිබෙන්නේ ඔබ ළඟ. ඇත්තනම් පිළිගන්න. කොහොමද ඒක පැහැදිලි කරන්නේ? අපව බුදුන් වහන්සේ අමුතු විදිහකට බෙදනවා.
අර ආගම්වල උගන්වන්නේ අප සත්වයක් වශයෙන් මව්කුසින් බිහි වුණා ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන සතෙක් මේකේ ඉන්න ආත්මයක් තියෙනවා. ඒ ග්‍රන්ථ කියවු නිසා මම ඒක දන්නවා. නමුත් තථාගතයන් වහන්සේ අපිව බෙදන්නේ ඊට වඩා සියුම් ක්‍රමයකට ඒකකේ හොයාගෙන යනවා. ජීවිත එක වශයෙන් ගත්තට ඒක ගැඹුරු ඒකකේ හොයාගෙන යනවා. එතකොට උන්වහන්සේ එලි කරනවා අපි කයයි සිතයි දෙකින් යුක්තයි. මේ මරණය කියලා කියන්නේ මේ කයෙන් සිත ඉවත් වීමට. එදායින් පසුව කයට රූප පේන්නෙත් නැහැ, ශබ්ද ඇහෙන්නෙත් නැහැ, ගඳ සුවඳ විඳින්නත් බෑ, රහ විඳින්නත් බෑ, තරහ එන්නෙත් නැහැ. මොනම හැඟීම් ප්‍රකාශනයක්වත් කරන්න බෑ. ඇයි ඒ? ඒක කරලා තියෙන්නේ කය උදව්වෙන් සිත නිසා. ඇත්තනම් පිළිගන්න. ආගමක් නැහැ නේකට. දැන් ඊට එහා මේක ඉගෙන ගන්න ඕන. සිත කියලා ඉගෙන ගත්තට මදි. අපිට තිබෙනවලු සිත උපදින්න තැන් 6ක්. මේ තමයි බුදුදහමේ අභිධර්මයේ විග්‍රහ කරන හැටි මේ පෙන්වන්නේ. ඒක පොතේ තියෙන එකක් නෙමෙයි අපි ළඟ තියෙන දේ අපි හිතනවට වඩා ගැඹුරින් විග්‍රහ කරනවා. කොහොමද තථාගතයන් වහන්සේ ඒක විග්‍රහ කරලා තියෙන්නේ? එකිනෙකට වෙනස් අරමුණු ගන්න පුළුවන් විදිහට අපිට දොරවල් 5ක් තියෙනවා නැත්නම් 6ක් තියෙනවලු. හැබැයි අරමුණු රසය ගන්නෙත් නැතිලු එකක්වත්. එකිනෙකට වෙනස් අරමුණු තමයි ඇසුරු කරන්නේ. ඇහැට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය. ඇසට කවදාවත් ගන්ධය ගන්න බෑ, කනට කවදාවත් රූපය ගන්න බෑ. ශබ්ද රූපය විතරයි ගන්න පුළුවන්. දොරවල් 6ට රූපය, ශබ්දය, ගඳ සුවඳ, පහස, එහෙම නැත්නම් සිතට එන්නා වූ පින් හරි, පව් හරි, ධාන හරි අරමුණු ගන්න පුළුවන්. දොරවල් 6ට අරමුණු 6යි. ඉතා වැදගත් වචනයක් තමයි හැමදාම ඉඳගෙන අර මට පේන්නේ හිත කියන එක තේරුම් ගත්ත දවස වගේ මතක තියාගන්න ඕන කාරණයක් තමයි බුදුන් වහන්සේ වදාරනවා. මිනිස්සුන්ට හිත පිහිටනවා ඇසේ කනේ නාසයේ දිවේ කයේ. ඒකට හිත පිහිටනවා. අපි විඳින්නෙත් නෑ, ඇහැ විඳින්නෙත් නෑ, අරමුණු රසය විඳින්නේ හිත කියලා වදාරනවා. මෙන්න මේක විශේෂ සොයා ගැනීමක් බුදුදහම තුළ. අරමුණු රසය විඳින්නේ අපිත් නෙමෙයි, කයත් නෙමෙයි, සිත. කය විඳිනවා නම් මරණයෙන් පස්සෙත් කය විඳින්න එපා. නෑ කයට විඳින්න බෑ. සිත අරමුණු රසය අනුභව කරයි. මෙන්න මේ ඇහෙන් උපදින සිත, කනෙන් උපදින සිත, නාසයෙන් උපදින සිත, දිවෙන් උපදින සිත, කයෙන් උපදින සිත සහ සිතින්ම උපදින සිත කියලා ආයකාර 6ක සිත් ඉපදීමක් අපේ ළඟ සිද්ධ වෙනවා. ඒක හොයන්න ඕන සංඛාර කොහෙද තියෙන්නේ කියලා හොයන්න නැත්නම් තේරෙන්නේ නැහැ. ඒකටයි මම මේ පාරේ ආවේ. දැන් මේ පිළිබඳව වැරදි මත සමාජයේ ඕන තරම් තියෙනවා. මම ධර්මදේශනා 100 ගණනක් ඔස්සේ කියලා තියෙනවා. අද වැරදි මත එකක්වත් කියන්නේ නැහැ. අලුතෙන් දැනගන්න අයට මේ මොකක්වත් දැනගන්න ඕන හරියක දැනගත්තම ඇති. එහෙනම් කොහොමද අපි හොයාගන්නේ? තථාගතයන් වහන්සේ වදාහරනවා ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, සිතට පව් හෝ පින් හෝ ධාන අරමුණු. දොරවල් 6ට අරමුණු 6ක් හම්බ වෙනවා. මෙන්න මේ දොරටයි අරමුණටයි රූප කියනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැ. මහා කච්චායන මහරහතන් වහන්සේ අර්ථයක් පැහැදිලි කරලා පෙන්නලා තියෙනවා පිටකොපදේශය තුල. අපි කියන්නේ ඇස කියලා චක්සු ගෝලයට, රූපය කියන්නේ ඉස්සරහින් තියෙන එකට. ඔන්න අර සුතමේ ඥානය ඕන වෙලාව මම මේ පැහැදිලි කරන්න හදන්නේ. ඉදිරියෙන් තියෙන එක රූපය, ඇහ කියන්නේ ඇසේ චක්සු ගෝලය. දැන් මිය ගියාමත් චක්සු ගෝලිය තියෙනවා, රූප පේනවද? නෑ. එතකොට ඇහැ නෑ. බාහිර වස්තුව නේද පේන්න, කල්පනාවට සර්පෙක් පේනවා, අලියෙක් පේනවා, මගුල් ගෙදරක් පේනවා. ඒ සර්පයා නිසා දුක් වේදනාවයි මගුල් ගෙදර සැප වේදනාවයි හිතේ නැද්ද? බාහිර රූපයක් ඕනද පේන්න? ඒවා රූපද? කල්පනාවෙන් පේන රූපද ඒවා? නෑ, ඒවා සිතුවිලි විතරයි. මෙතන තමයි බරපතල වරදක් මේ සමාජයේ පවතින්නේ. ඒ තමයි මේ ඇහැට කනට නාසයට හම්බ වෙන රූප කියලා කියන්නේ බාහිර වස්තු කියලා හිතන එක. ඇහැ කියලා කියන්නේ චක්සු ගෝලය. කන කියලා කියන්නේ කම්පෙත්ත. නාසය කියලා කියන්නේ ඇඟිල්ලට අහු වෙන නාස් සුඩු දෙක සහිත කොටස කියලා හිතන එක. නෑ. අන්න ඒක තමයි සුතමේ ඥානය කියලා කියන්නේ. අපි ඒක කිව්වම ඇත්ත නම් පිළිගන්න ඕන. හොඳයි මම මෙහෙම අහන්නම්. අපි නිදා ගන්නවා. බාහිර ලෝකේ මොනම සම්බන්ධයක්වත් අපිට නැහැ නින්දට. දැන් රූප පෙනෙන්නේ නැද්ද? ශබ්ද ඇහෙන්නේ නැද්ද? ගඳ සුවඳ දැනෙන්නේ නැද්ද?
තරහ එන්නේ නැද්ද? මගුල් ගෙවල් වල යන්නේ නැද්ද? අලියෙක් දැක්කොත් බය වෙන්නේ නැද්ද? මංගලුස්සේ ප්‍රීතිය විඳින්නේ නැද්ද? ඒකට ආපු රූප මොනවාද? බාහිර ලෝකේ රූප මොකවත්මවද? නැහැ. මනෝ රූප. මනෝ රූප කියන්නේ අරමුණු විතරයි නේද? අරමුණේ ඒ වුණාට අපිට කැමති අකමැති ආකාරයෙන් හර්තුරා මිතුරා ඉන්නවා. එහෙනම් ඒ අරමුණේ නේද රූපේ තියෙන්නේ?